ආයිබෝවන් දරුවනේ ඔබ සියලු දෙනාට සුබ උදෑසනක් වේවා. අදත් මම අපොස උසස් පෙළ ඉතිහාස විෂය සමගයි ඔබ සමගින් එකතු වන්නේ. මා පහුගිය දිනයක ඔබ සමග ලංකාවේ ඉතිහාසයේ ගොඩනගන්න උදව් වුණු පාලි වංශ කතා අතර දීප වංශය පිළිබඳව සාකච්ඡා කළා මට මතකයි. මා මේ පාඩමේ තවත් ඉදිරියට යමින් අද දවසේ ඔබ සමග සාකච්ඡාවට බඳුන් කරන්නට උත්සාහ කරන්නේ අපොස උසස් පෙළ විභාගයේ නිතරම වගේ ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්නයක් බවට පත්වන මහා වංශය පිළිබඳව. මහා වංශය ලංකාවේ ඉතිහාසයේ ගොඩනැගීම සඳහා අපට සුවිශේෂී දායකත්වයක් එකතු කරන ලද අපූර්වතම වංශ කතාවයි. අද වන තෙක්ම අඛණ්ඩව ලියවෙන මහා වංශය මෙරට අවුරුදු 2500කට වැඩි අඛණ්ඩ ලිඛිත ඉතිහාසයේ ගොඩනැගීමෙහිලා පුරෝගාමී දායකත්වයක් එකතු කළ වංශ කතාවයි. විශේෂයෙන්ම මහා වංශයේ පළමු කොටස පරිච්ඡේද 37කින් සමන්විත වන අතර එහි පළමු කොටසේ රචකයා වන්නේ අනුරාධපුර දික්සඳ සෙනවි පිරිවෙනේ වැඩ වාසය කළ අනුරාධපුර මහා විහාරයට අනුබද්ධිතව තිබුණු දික්සඳ සෙනවි පිරිවෙනේ වැඩ වාසය කළ මහා නාම හිමියන්. මහා නාම හිමියන් මහා වංශයේ ලිවීම ආරම්භ කරන්නට ඇත්තේ කිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවස් අතර කාලයක වන්නට ඇතැයි කියලයි විශ්වාස කරන්නේ. මහා වංශය ධාතුසේන හෝ මුගලන් රාජ්‍ය සමය අතරතුර කාලයකදී රචනා වන්නට ඇතැයි කියලයි විශ්වාස වෙන්නේ. කෙසේ වුණත් මෙරට අඛණ්ඩ ඉතිහාසයේ ගොඩනැගීමේ කාර්යයහිලා මහා වංශයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. මහසෙන් රාජ්‍ය සමය අවසානයේ තෙක් මහා නාම හිමියන් විසින් පරිච්ඡේද 37ක් යටතේ රචනා කර තිබෙන මහා වංශය මහසෙන් රාජ්‍ය සමය අවසානයේ තෙක් මෙරට ඉතිහාසයේ බොහෝ කාරණා අපට හෙළි කරපු අගනා වංශ කතාවයි. මහා වංශයේ පළමු වෙළුමේ කතුවරයා මහා නාම හිමියන් තම කෘතිය ලිවීමේදී මේ සඳහා උපකාර කරගත් මූලාශ්‍ර පිළිබඳව ආරම්භයේදීම සඳහනක් කරනවා. මේ අපට දීප වංශය තුළින් කිසි විටක දකින්නට පුළුවන් කම නැහැ. එහෙත් මහා වංශයේ රචකයා ආරම්භයේදීම ඒ සඳහා Tamanට උපකාර වුණු කෘතීන් පිළිබඳව සඳහන් කරනවා. සිහලට්ට කතා මහා වංශයේ, උත්තර විහාරට්ට කතාව, විනයට්ට කතාව, හෙළ අටුවා, එමෙන්ම පින්පොත්, රාජ්‍ය ලේඛන උන්වහන්සේ මහා වංශය රචනා කිරීමේදී භාවිතා කර තිබෙන බව එහි ආරම්භයේදීම සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ මහා වංශ කතුවරයා මෙය ඉතා හොඳින් රචනා කර තිබෙන කෘතියක් බව. උන්වහන්සේ සිය කෘති ආරම්භයේදීම සඳහන් කරන්නේ මීට පෙර රචනා වී තිබූ කෘතීන් වල තිබෙන පුනරුක්ති දෝෂ අඩුපාඩු මගහැරවීම සඳහා Taman මහා වංශය රචනා කරන බව. එමගින් අපට පැහැදිලි වන්නේ දරුවනේ මහා වංශයට පෙර රචනා වී තිබුණු දීප වංශය වැනි කෘතියක් මුල් කරගෙන මහා නාම හිමියන් සිය ග්‍රන්ථෙහි මෙලෙස සඳහන් කරන්නට ඇති බව. දීප වංශයේ පුනරුක්ති දෝෂ බහුලයි. ව්‍යය වික්තව රචනා වී නොමැති අතර එහි භාෂා ශෛලීන් ගණනාවක් දකින්නට තිබෙනවා. එවැනි අඩුපාඩු මහා වංශය තුල ඊටම අඩුවෙන් දකින්නට පුළුවන්කම තිබෙන බැවින් මහා වංශය උසස් ගණේ මූලාශ්‍රයක් ලෙස ඇගීමට ලක් කළ හැකිව තිබෙනවා. මහා වංශයේ මෙරට අඛණ්ඩ දේශපාලන ඉතිහාසය අන්තර්ගත වී තිබෙන වාසයමයි මෙරට අඛණ්ඩ රාජ්‍ය නාමාවලිය ගොඩනගා ගැනීමේ කාර්යයේදී
ඉතිහාසඥයාට මහා වංශයෙන් ලැබුණේ ඉතා පුළුල් වූ දායකත්වයක්. විදේශීය ආක්‍රමණිකයාගෙන් රට මුදවාගත් පාලකයන් පිළිබඳවත් අභ්‍යන්තර කැරලි කෝලාහල වලින් රට මුදවාගත් පාලකයන් පිළිබඳවත් මහා වංශ කතුවරයා විසින් දීර්ඝ විස්තර ඉදිරිපත් කරනවා. එමෙන්ම කුෂිකර්මාන්තයේ වාරි මාර්ග කටයුතු කෙරෙහි සෙත සැලසූ රජවරුන් පිළිබඳව බුදු සසුනේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරපු පාලකයන් පිළිබඳව මහ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කරපු පාලකයන් පිළිබඳව මහා වංශය තුල අන්තර්ගත වෙනවා. අපිට දකින්න පුළුවන්කම තිබෙන නිසා මහා වංශය මෙරට දේශපාලනික කාරණා බොහෝමයක් තහවුරු කරන කෘතියක් වූ බව. ඔබට දකින්නට දැන් පුළුවන්කම ඇති දරුවනේ. ඔබට දකින්නට පුළුවන්කම ඇති ඔබට පෙනෙන මේ කාරණය රජවරු, යුව රජවරු, ප්‍රාදේශික රජවරුන් පිළිබඳව මහා වංශයේ සඳහන් වන තොරතුරු අපේ රටේ අභිලේඛන මගින්ද සනාථ වෙනවා. එක්ක සෙල්ලිපි වලින්, එහෙම නැත්නම් තඹසන්වස් වලින්, රන්සන්නස් වලින් අපි අභිලේඛනයක් කියලා කියන්නේ පැරණි මුතුන් මිත්තන් විසින් ශේෂ කර ගොස් තිබෙන ගල්වල ලියන ලද ලේඛන, නැත්නම් සෙල්ලිපි, රන් තහඩු වල ලියන ලද ලේඛන, තඹපත් වල ලියන ලේඛන, මැටි වාචන වල ලියපු ලේඛන, මේ සියල්ල අපි අභිලේඛන කියලා හඳුන්වනවා. ඒ නිසා ලංකාවේ මහා වංශයෙන් ඉදිරිපත් කරන දේශපාලනික තොරතුරු මා ඔබට කීවේ අභිලේඛන වලින්ද සනාථ වෙනවයි කියලා. රජවරු ගැන, උපරජවරු ගැන, ප්‍රාදේශික පාලකයන් ගැන, ඒ වගේම අමාත්‍යවරු ගැන මෙවැනි දේශපාලන කාරණා බොහෝමයක් වෙනත් අභිලේඛන සමගින් අපට ලැබෙන තොරතුරු වලින් සනාථ වෙනවා. ඒ නිසා මහා වංශය මෙරට දේශපාලන හා පරිපාලන තොරතුරු රාශියක් හෙළි කරපු අගනා කෘතියක් විදියට අගය කරන්නට පුළුවන්කම තිබෙනවා. උත්තිය රජතුමා පිළිබඳව, දේවානම්පියස රජතුමාගේ සොහොයුරා වූ උත්තිය රජතුමා පිළිබඳව මිහින්තලයේ ලෙන්ලිපි වලින් තොරතුරු තහවුරු වෙනවා. මහා වංශයේ සඳහන් කරන තොරතුරු මිහින්තලයේ ලෙන්ලිපි වලින් තහවුරු වෙනවා. සද්ධාතිස්ස, ලච්චිතිස්ස වගේ රජවරු පිළිබඳව අම්පාර දිස්ත්‍රික්කයේ රජගල ලිපියෙන් අපට තොරතුරු අනාවරණය වෙන්නේ මහා වංශයේ තිබෙන කාරණා තහවුරු කරමින්. මහා චූලික මහා නාග රජතුමා, කූටකන්නතිස්ස රජතුමා, මහා දාටික මහා නාග රජතුමා වැනි රජවරුන් පිළිබඳව මහරත්මලේ සෙල්ලිපියේ සඳහන් වෙන කාරණා වලින් අපට පැහැදිලි වන්නේ දරුවනේ මහා වංශයේ සඳහන් කරුණු නිවැරදි වූ බව. වසභ රජතුමා සහ ඔහුගේ පුතුන් පිළිබඳව වල්ලිපුරම් රන්සන්නසෙන්, පෙරියම් කුලම සෙල්ලිපියෙන්, හබැස්ස සෙල්ලිපියෙන්, තම්මැන්නා කන්ද සෙල්ලිපියෙන් තොරතුරු අනාවරණය වෙද්දී ඒ සඳහන් කාරණා බොහෝමයක් මහා වංශයේ අන්තර්ගතව තිබෙනවා. එනිසා මහා වංශයේ සඳහන් වන වසභ රජතුමා සහ එතුමාගේ පුතුන් පිළිබඳව තොරතුරු වල්ලිපුරම් රන්සන්නසෙන්, පෙරියම් කුලම සෙල්ලිපියෙන්, හබැස්ස තම්මැන්නා කන්ද සෙල්ලිපි වලින් තහවුරු වීමෙන් පැහැදිලි වන්නේ මහා වංශයේ අපේ රටේ රජවරු පිළිබඳව සඳහන් වන මෙවන් දේශපාලන තොරතුරු ඊටාම නිවැරදි වූ බවයි. බුද්ධ පාරින්ද රජතුමා බුදුදහමට අනුගත වූ බව මහා වංශයේ සඳහන් වන අතර පසු කාලයක රුවන්වැලි සෑලිපිය අපට තහවුරු කළේ බුද්ධ පාරින්ද රජු බුදුදහමට අනුගත වෙච්ච බව. ඒ නිසයි මා ඔබට කීවේ දේශපාලනික කාරණා රැසක් අපට හෙළි කරන අගනා කෘතියක් ලෙස මහා වංශයට ඊටාම සුවිශේෂී තැනක් හිමි වෙනවයි කියලා. තිරුතර රජතුමා පිළිබඳව කතරගම ලිපියෙන්, කුමාරදාස රජතුමා පිළිබඳව, සිව්වන මිහිඳු රජතුමා පිළිබඳව මිහින්තලා පූර්ව ලිපියෙන් හෙළි කරන කාරණා මහා වංශයේ තුලින්ද විද්‍යාමාන වීමෙන් පැහැදිලි වන්නේ මහා වංශයේ සඳහන් බොහෝමයක් කාරණා නිවැරදි වූ බව. ඒ වගේම දේශ රජවරු පිළිබඳව පමණක් නොවේ දරුවනේ ඔබට දකින්න පුළුවන්කම ඇති අමාත්‍යවරු පිළිබඳව, රාජ්‍ය නිලධාරීන් පිළිබඳව බොහෝ කරුණු අපට මහා වංශයේ තුලින් තහවුරු වෙන කාරණා සෙල්ලිපි මූලාශ්‍රය ඇසුරෙන්ද දකින්නට පුළුවන්කම තිබෙනවයි කියලා. භාණ්ඩාගාරිකයන් පිළිබඳව මිහින්තලා ලිපියෙන් තහවුරු වෙද්දී, ඒ වගේම ගණකවරු පිළිබඳව මහා
ඇලගමුව ලිපියෙන් තොරතුරු තහවුරු වෙද්දී දුටුගැමුණු රජතුමාගේ සේනාපතිවරු අපේ දසමහායෝධයන් කියලා හඳුන්වන සේනාපතිවරු පිළිබඳව වැලලුගොඩ කන්ද සෙල්ලිපිය සිතුල්පව්ව සෙල්ලිපි වලින් අපට තොරතුරු අනාවරණය වෙද්දී උපරජවරු පිළිබඳව හබැස්ස ලිපියෙන් අපට තොරතුරු අනාවරණය කරන්නේ මහා වංශයේ සඳහන් වන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සේනාපතිවරු පිළිබඳව උපරජවරු පිළිබඳව තොරතුරු සඳහන් කරන කාරණා වෙනත් අභිලේඛන මගින්ද තහවුරු වන බව පැහැදිලි කරමි. ඒ නිසා මහා වංශය මෙරට දේශපාලන තොරතුරු රසක් හෙළි කරපු අගනා කෘතියක් විදියට පාලි වංශ කතාවක් විදියට ඇගීමට ලක් කළ හැකිව තිබෙනවා. ලංකාවේ ඉතිහාසයේ ගොඩනගන්නට පමණක් නොවේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ගොඩනගන්නට පමණක් නොවේ අපේ අසල්වැසි රටවල ඉතිහාසයේ ගොඩනැගීමේ කාර්යභාරයේදීද මහා වංශයෙන් සිදු වී තිබෙන්නේ සුවිශේෂී දායකත්වයක් විශේෂයෙන්ම අපේ අසල්වැසි ඉන්දියාවේ ඉතිහාසයේ ගොඩනැගීමේ කාර්යයේදී දේශපාලන ඉතිහාසයේ ගොඩනැගීමේ කාර්යයේදී මහා වංශයට ඉතා වැදගත් තැනක් හිමි වෙනවා. ඔබ අසා ඇති බිම්බිසාර අජාසත් වැනි ඉන්දීය රජවරු හර්යංක පෙළපත පිළිබඳව ඒ වගේම මහා පත්මනන්දගෙන් ආරම්භ වෙලා ධනනන්දගෙන් අවසන් වෙන ඉන්දියාවේ නන්ද රජ පෙළපත පිළිබඳව ඒ වගේමයි මෞර්ය පෙළපත පිළිබඳව චන්ද්‍රගුප්ත මෞර්යගේ අශෝක වැනි රජවරුන් නියෝජනය කළ මෞර්ය පෙළපත පිළිබඳව අපට බොහෝමයක් තොරතුරු හෙළි කළේ ලංකාවේ මහා වංශය. ඒ නිසා ලංකාවේ ඉතිහාසයේ ගොඩනැගීමට පමණක් නොවේ අපේ අසල්වැසි ඉන්දියාවේ ඉතිහාසයේ ගොඩනැගීමේ කාර්යභාරයේදීද ලංකාවේ මහා වංශයෙන් සුවිශේෂී දායකත්වයක් හිමි වුණා. ඇලෙක්සැන්ඩර් කනින්හෑම් කියන පඬිවරයා ඉන්දියන් ඉතිහාසයේ අශෝක අධිරාජ්‍ය හඳුනා ගැනීමේදී ලංකාවේ මහා වංශය තමයි ඒ සඳහා එතුමාට උදව් වුණේ. අශෝක අධිරාජ්‍ය ඉන්දියාවේ පිහිටුවා තිබෙන බොහෝමයක් ලිපිවල එතුමා Taman හඳුන්වාගෙන තිබෙන්නේ දෙවන පිය දර්ශනය යනුවෙන්. ඉන්දියාවේ පුරාවිද්‍යා කැණීම් බාරව ක්‍රියා කළ ඇලෙක්සැන්ඩර් කනින්හෑම් පඬිවරයාට මේ දෙවන පිය දර්ශනය යනු කවුරුන්ද යන්න හඳුනා ගැනීම අපහසු වුණා. දෙවන පිය දර්ශනය යනු නාමයක් නොවන අතර ඒ ගෞරව නාමයක්. එහිදී ඇලෙක්සැන්ඩර් කනින්හෑම් පඬිවරයාට ඒ සඳහා උදව් වුණේ ලංකාවේ මහා වංශයයි. ලංකාවේ මහා වංශය තුල තමයි සඳහන් වුණේ දෙවන පිය දර්ශනය යනුවෙන් හඳුන්වන්නේ අශෝකයන් බව. ඒ නිසා ඉන්දියන් ඉතිහාසයට අශෝක වැනි අධිරාජ්‍යයෙකු දායාද කිරීමේ ගෞරවයද ලංකාවේ මහා වංශයට අයුරුම වෙන්නේ. ඒ නිසා ඉදරුවනි මා ඔබට කීවේ ලංකාවේ මහා වංශය මෙරට දේශපාලන පරිපාලන තොරතුරු හෙළි කළා පමණක් නොවේ අපේ අසල්වැසි ඉන්දියාව වගේ රටවල දේශපාලනික තොරතුරු හෙළි කරන්නටද පුළුල් දායකත්වයක් ලබා දුන් අගනා පාලි වංශ කතාවක් වූ බව. දේශපාලන ඉතිහාසය පමණක් නොවේ මෙරට ආගමික ඉතිහාසය අවබෝධ කර ගැනීමේදීද මහා වංශයට හිමිවන්නේ සුවිශේෂී තැනක්. ආගමික ඉතිහාසය හෙළි කර ගැනීමේදීද මහා වංශයට හිමිවන්නේ සුවිශේෂී තැනක්. මහා වංශය ඇතැම් උගතුන් සඳහන් කරන්නේ ආගමික කෘතියක් වූ බව. සත්තකින්මය ආගමට බරව රචනා වූ කෘතියක්. එහි කතුවරයා බෞද්ධ භික්ෂුවක්. අනුරාධපුර මහා විහාරයට අනුබද්ධිතව තිබුණු දික්සන් සෙනවි පිරිවෙනේ වැඩ වාසය කළ මහා නාම හිමියන් තමයි මහා වංශයේ රචකයා. ඒ නිසා මෙය ආගමට බරව රචනා වූ කෘතියක් බව සැබෑව. එමෙන්ම මහා වංශය තුල ඇතමුන් කරන චෝදනා වන්නේ එය මහා විහාර වංශික ඉතිහාසය අඩංගු කෘතියක් බව. මහා විහාරයට අනුබද්ධිතව කටයුතු කළ මහා නාම හිමියන් තේරවාදී බෞද්ධ පාර්ශවයේ නියෝජනය කළ හිමි නමක්. තේරවාදී බුදුදහමේ මූලස්ථානය වූ මහා විහාරයේ ඉතිහාසය මහා නාම හිමියන් සිය කෘතිය තුල අන්තර්ගත කර
තිබුණමුත් මහා විහාරයට විරුද්ධව ක්‍රියා කළ ඇතැම් රජවරුන් පිළිබඳවද මහා වංශය තුල කතා කරන්නට උන්වහන්සේ අමතක කර නැහැ. මහා වංශයේ අවසන් පරිච්ඡේදයේම වෙන්වන්නේ මහා විහාර පාර්ශවයට විරුද්ධ වුණු තේරවාදී බුදුදහමට විරුද්ධ වුණු මහසෙන් රජතුමා පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ නිසා ඇතමුන් මහා වංශය මහා විහාරික ඉතිහාසයේ පමණක් අඩංගු කෘතියක් විදියට හඳුන්වන්නට උත්සාහ කළද ඒ තුල වෙනත් මහසෙන් වැනි රාජ්‍ය සමයන්හි ආගමික ඉතිහාසයේ අන්තර්ගත වීමෙන් පැහැදිලි වෙන කාරණය වන්නේ මහා වංශය මෙරට ආගමික තොරතුරු රාශියක් හෙළි කරපු අගනා කෘතියක් බව. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳගෙන මහසෙන් රාජ්‍ය සමයේ අවසානයේ දක්වා මහා විහාරයේ කේන්ද්‍ර කරගත් ආගමික ඉතිහාසයේද මහා විහාරයට උදව් කළ දුටු ගැමුණු වැනි රජවරුන් පිළිබඳව තොරතුරුද මහා වංශය තුල වැඩිපුර විස්තර කර තිබුණත් මා ඔබට කීවේ මහසෙන් රජතුමා පිළිබඳව පරිච්ඡේදයක්ම වෙන් කරන්නට තරම් මහා නාම හිමියන් කටයුතු කර තිබුණයි කියලා. මහා විහාරයට විරුද්ධව මහා විහාර පාර්ශවයට විරුද්ධව ක්‍රියා කළ මහසෙන් රජතුමාට එහි අවසන් පරිච්ඡේදය වෙන් කිරීමෙන් මේ බව දකින්නට පුළුවන්. මහා විහාරික ජයග්‍රහණ ගැන වැඩි විස්තර මහා වංශයේ අන්තර්ගතව තිබුණද මහා වංශය මහා විහාරයේ වංශ කතාව ලෙස අර්ථ දැක්වීමට ඇතැම් අය පෙළඹී සිටිනමයි කියලයි මා කීවේ. අබේගිරිය ජේතවනයේ වැනි වෙනත් නිකායන් පිළිබඳවද මහා වංශයේ තොරතුරු සඳහන් වෙන නිසා අපට එම තර්කය පිළිගැනීමේ යම් අපහසුතාවයක් තිබෙනවා. ඒ නිසා මෙරට ඉතිහාසයේ ගොඩනැගීමේදී ආගමික ඉතිහාසයේ ගොඩනැගීමේදී මහා වංශයට ඉතා සුවිශේෂී තැනක් හිමි වෙනවා. මා පළමුව කතා කළේ දේශපාලන ඉතිහාසයේ ගොඩනගන්න මහා වංශයේ කෙතරම් දායකත්වයක් ලබා දුන්නාද කියන කාරණය. අපේ රටේ ආගමික හා සංස්කෘතික කරුණු ගණනාවක් මහා වංශයේ සඳහන් වන අතර ඒවා වෙනත් අභිලේඛන මගින්ද තහවුරු වෙනවා. ආගමික හා සංස්කෘතික කාරණා ගණනාවක් මහා වංශයේ සඳහන් වන අතර එම කරුණු අභිලේඛන මගින්ද තහවුරු වෙනවා. මහින්දාගමනීය ඓතිහාසිකත්වයේ සනාථ වන කාරණා ගණනාවක් අපට හමු වෙනවා. ඉන්දියාවේ සාංචි ස්තූපයේ කැණීම් වලින් ඒ වගේම තුන්වන ධර්ම සංගායනාව පිළිබඳව සාංචි ස්තූපයේ අසලින් හමු වුණු කරඬු කිහිපයකින් තොරතුරු හමු වීමෙන් පැහැදිලි වන්නේ තුන්වන ධර්ම සංගායනාවත් මහින්දාගමනයත් අතිශයින්ම ඓතිහාසික ආගමික කාරණයක් වූ බව. ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගලින් හමුවන සෙල්ලිපිවල මිහිඳු හිමියන් පිළිබඳව ඉත්තිය උත්තිය බද්දසාල යන භික්ෂූන් වහන්සේලා පිළිබඳව තොරතුරු තහවුරු වීමෙන් පැහැදිලි වන්නේ මහා වංශය තුල සඳහන් ආගමික කාරණා බොහෝමයක් වෙනත් මූලාශ්‍රවලින්ද තහවුරු වෙන බවයි. සංඝමිත්තා හා භික්ෂුණීන් ශාසනය පිහිටුවීම පිළිබඳව මහා වංශයේ සඳහන් වන දීර්ඝ විස්තරය ශ්‍රී මහා බෝධිය වැඩම කිරීම සඳහන් ලේඛන හමු වීමෙන් පැහැදිලි වන්නේ එය නිවැරදි කාරණයක් වූ බව. වංශ කතාවල සඳහන් තොර ඓතිහාසික ස්ථාන පුරාවිද්‍යා කැණීම් මගින්ද තහවුරු වී තිබෙනවා. උදාහරණයක් ලෙස රුවන්වැලි සෑය, අබේගිරිය, ජේතවනය, මිරිසවැටිය, මිහින්තලය, ඉසුරුමුණිය වැනි ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන හමු වීමෙන් පැහැදිලි වන්නේ මහා වංශය තුල සඳහන් කරන කාරණා බොහෝමයක් නිවැරදි ඒවා වූ බව. එනිසා ලංකාවේ ඉතිහාසයේ ගොඩනැගීමේදී දේශපාලන ඉතිහාසයේ ගොඩනැගීමේදී ආගමික හා සංස්කෘතික ඉතිහාසයේ ගොඩනැගීමේදී මහා වංශයෙන් සුවිශේෂී දායකත්වයක් හිමි වී තිබෙනවා. තාක්ෂණික තොරතුරු සනාථ කරන කාරණාද මහා වංශය තුලින් දකින්නට පුළුවන්. රුවන්වැලිය ඉදිකරන අවස්ථාවෙහිදී එහි පොළව සකස් කරපු ආකාරය පිළිබඳව එහෙම නැත්නම් රුවන්වැලි සෑයේ තාක්ෂණික කටයුතු සිදු කරද්දී
එහි භූමිය සකස් කරපු ආකාරය පිළිබඳව මහා වංශයේ සඳහන් වන දීර්ඝ විස්තරය රුවන්වැලිය ලෝවා මහා පාය වැනි නිර්මාණ තැනූ ආකාරය පිළිබඳව කරන ලද පුරාවිද්‍යාත්මක තාක්ෂණික තොරතුරු වලින් තහවුරු වීමෙන් පැහැදිලි වන්නේ මහා වංශයේ සඳහන් වන දේශපාලන ආගමික තොරතුරු පමණක් නොව මහා වංශයේ සඳහන් වන තාක්ෂණික තොරතුරුද නිවැරදි ඒවා වූ බවයි. සමාජ තොරතුරු ගත් විටද මහා වංශය තුල සඳහන් වෙන ඇතැම් සමාජ තොරතුරු ගණනාවක් වෙනත් මූලාශ්‍ර හා සංසන්දනය කිරීමෙන් අපට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම අතීතයේ මහා වංශයේ සඳහන් වෙන සමාජ තොරතුරු අතර විවිධ වෘත්තීන් පිළිබඳව මහා වංශයේ දීර්ඝ විස්තර දකින්නට පුළුවන්. විවිධ ජන කණ්ඩායම් පිළිබඳව විවිධ කුල පිළිබඳව සඳහන් වෙන මේ කාරණා අභිලේඛනවල තොරතුරු වලින්ද තහවුරු වෙනවා. තඹකර, පෙහෙකර වැනි නම් සෙල්ලිපි වල දකින්නට තිබීමෙන් කබරය කියලා සෙල්ලිපි වල සඳහන් වෙනවා කම්මල් කරුවාට. තඹකර, පෙහෙකර ඒ වගේම තතවයන් පිළිබඳව සෙල්ලිපි වල තොරතුරු සඳහන් වෙනවා. රෙදිපිලි සකස් කරන්නාට තතවය කියලා කියන්නේ. මෙම තොරතුරු සියල්ල මහා වංශය තුලද අන්තර්ගත වීමෙන් පැහැදිලි වන්නේ මහා වංශය මෙරට දේශපාලන තොරතුරු අනාවරණය කළා, මෙරට ආගමික සංස්කෘතික තොරතුරු අනාවරණය කළා, මෙරටේ තාක්ෂණික තොරතුරු අනාවරණය කළා, සමාජ තොරතුරු රාශියක් අනාවරණය කළා පමණක් නොවේ මහා වංශය ලංකාවේ ඉතිහාසයේ බොහෝ පැතිකඩක් අපට හෙළි කළ අගනා පාලි වංශ කතාවක් වූ බව. ඒ නිසා මම අද සාකච්ඡා කරමින් හිටියේ ලංකාවේ පාලි වංශ කතා අතර මහා වංශය පිළිබඳව. මහා වංශයේ සඳහන් වෙන කාරණා ගණනාවක් මා මේ වන විට සාකච්ඡා කර තිබෙනවා. මම අවසන් කාරණයක් විදියට මහා වංශයේ මූලාශ්‍රයක් වශයෙන් දුර්වලතා පිළිබඳවද සාකච්ඡා කරමින් මහා වංශය පිළිබඳව කතා කරන එක නතර කරන්නයි හදන්නේ. මහා වංශය මා මුලින්ම කිව්වේ මහා වංශයේ තිබෙන වැදගත්කම. මා දැන් කතා කරන්නේ මහා වංශයේ මූලාශ්‍රයක් වශයෙන් දුර්වලතා මොනවද තිබෙන්නේ කියන කාරණය. ඇත්තටම මහා වංශය තුල දුර්වලතා කිහිපයක්ද අපට හඳුනා ගන්නට පුළුවන් දරුවනි. ආගමික ඉතිහාසයට මෙහි වැඩි ඉඩකඩක් ලබා දී තිබීම නිසා මහා වංශය දේශපාලන කරුණු ප්‍රමාණවත්ව සඳහන් නොතිබුණු බවයි ඇතැම් දෙනාගේ තර්කය වන්නේ. ඇත්තටම මහා වංශය ආගමට බරව රචනා වෙච්ච කෘතියක්. එවකට භික්ෂුවකට ඉතිහාසයේ වැනි ලෞකික විෂයක් ලිවීමට කැප වුණේ නැහැ. ඒ නිසා මහා නාම හිමියන් උපායක් විදියට ආගමික ඉතිහාසය තමයි රචනා කර තිබෙන්නේ. ආගමික ඉතිහාසය රචනා කරද්දී උන්වහන්සේ උපායශීලී විදියට ඒ තුලට දේශපාලන කාරණා අන්තර්ගත කරන්නට අමතක කළේ නැහැ. ආගමට බරව උන්වහන්සේ මේ කෘතිය රචනා නොකළේ නම් උන්වහන්සේට තවදුරටත් පැවිදි ජීවිතයක් ගත කළ නොහැකි වෙනවයි කියලායි මා කීවේ. මක්නිසාදයක් ඉතිහාසය කියන විෂය එකල සැලකුණේ ලෞකික විෂයක් විදියට. ලෞකික විෂයක් රචනා කරන්න භික්ෂුවකට කැප වුණේ නැහැ. ඒ නිසා මහා නාම හාමුදුරුවෝ මහා වංශය රචනා කරද්දී එය ආගමට බරව රචනා කරන්නට ක්‍රියා කළත් දේශපාලන ආර්ථික කාරණා ඒ තුල සංගවා ඉතා උපක්‍රමශීලීව හෙළි කරන්නට කටයුතු කළා. ඒ නිසා මහා වංශය මූලාශ්‍රයක් ලෙස හිතිබෙන දුර්වලතා හඳුනා ගැනීමේදී ආගමික ඉතිහාසයට වැඩි ඉඩක් ලබා දී තිබෙන බව දකින්නට පුළුවන්. ඉන්දියානු ඉතිහාසයේ බෞද්ධ තොරතුරු වාර්තා කර තැබීමට මුල් පරිච්ඡේද 5ම උන්වහන්සේ යොදාගෙන තිබෙනවා. මෙය මහා වංශයේ තිබෙන දුර්වලතාවයක් ලෙසයි ඇතමුන් හඳුන්වන්නේ. ඉන්දියානු ඉතිහාසයේ බෞද්ධ තොරතුරු වාර්තා කර තැබීමට සිය කෘතියේ මුල් පරිච්ඡේද 5ම උන්වහන්සේ වෙන් කර තිබීම මහා වංශයේ තිබෙන දුර්වලතාවයක් ලෙස පෙන්වා දෙන්නට
ඇතමුන් උත්සාහ කරනවා. මට මතකයි මා ඔබට කීවා ලංකාවේ ඉතිහාසයේ පමණක් නොවේ ඉන්දියාවේ ඉතිහාසයේ බොහෝ තොරතුරු මහා වංශය තුල අන්තර්ගත වෙනමයි කියලා මුල් පරිච්ඡේද පහම ඉන්දියාවේ බෞද්ධ තොරතුරු වාර්තා කර තැබීමට යෙදීම මහා වංශයේ තිබෙන දුර්වලතාවයක් ලෙසයි හඳුනා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. මහා වංශයේ කතුවරයාගේ පෞද්ගලික ආකල්ප රුචි අරුචිකම් අනුව ඇතැම් සිද්ධි වාර්තා කර තිබීම නිසා ඇතැම් විටක සාධාරණත්වයක් ඉටු නොවුණු බව මහා වංශයේ තිබෙන දුර්වලතාවයක් ලෙස ඇතමුන් හඳුන්වනවා. කතුවරයා බෞද්ධ භික්ෂුවක් මේ මහා වංශයේ මුල් වෙළුම පරිච්ඡේද 37කින් සමන්විතයි කියලා මා ඔබට කීවේ. ඉන් පරිච්ඡේද 11ක් මේ මහා නාම හිමියන් වෙන් කරන්නේ දුටුගැමුණු රජතුමා වෙනුවෙන්. දුටුගැමුණු රජතුමා වෙනුවෙන්. ඒ නිසා මහා වංශ කතුවරයාගේ පෞද්ගලික රුචි අරුචිකම් අනුව අපිට පැහැදිලි වන්නේ ඔහුගේ වීරයා බවට පත්ව තිබෙන්නේ දුටුගැමුණු රජතුමා බව. දුටුගැමුණු රජතුමා වෙනුවෙන් පරිච්ඡේද 6ක් පරිච්ඡේද 11ක්ම මහා වංශය තුල වෙන්කොට තිබෙනවා. එහෙත් දීප වංශයේ දුටුගැමුණු රජතුමා පිළිබඳව සඳහන් වන්නේ ගාථා 16කින් පමණයි. මේ නිසා මහා වංශයේ තිබෙන දුර්වලතාවයක් ලෙස ඇතමුන් හඳුන්වන මේ කාරණය පිළිබඳව සලකිල්ල යොමු කරන විට කතුවරයාගේ පෞද්ගලික ආකල්ප රුචි අරුචිකම් අනුව ඇතැම් සිද්ධි වාර්තා කර තිබීම නිසා ඇතැම් විට මහා වංශයෙන් සාධාරණත්වයක් ඉටු නොවන බවට කරුණ ලබන චෝදනාවද මහා වංශයට එල්ලවන දුර්වලතාවයක්. මහා වංශයේ දකින්න තිබෙන දුර්වලතාවයක්. මහා වංශයේ කතුවරයා සිය වීරයා බවට පත් කරගෙන තිබෙන්නේ දුටුගැමුණු. එහි ප්‍රතිඵලය කාවන්තිස්ස සද්ධාතිස්ස වැනි ඔහුගේ පූර්වගාමීන් සහ පසුගාමීන්ට පවා මේ කෘතිය තුල ඉතා සුළු ඉඩකඩක් වෙන්ව තිබෙනවා. මෙය මහා වංශයේ තිබෙන දුර්වලතාවයක්. මහා වංශයේ කතුවරයාගේ එක පරමාර්ථයක් වුණේ මහා වංශයට මූලාශ්‍රයක් වූ කෘතිවල පැවති විස්තරාත්මක කරුණු සංක්ෂිප්ත කිරීම. මට මතකයි මා ඔබට මහා වංශයේ පිළිබඳ ආරම්භෙදිම කීවා මහා වංශය මීට කලින් රචනා වී තිබුණු ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් පසුව රචනා කර තිබෙන කාරණය කෘතියක් බව. කතුවරයාගේ පරමාර්ථයක් වුණේ මහා වංශයේ මූලාශ්‍ර වූ පෙර මූලාශ්‍ර වල පැවති විස්තරාත්මක කරුණු සංක්ෂිප්ත කිරීම. එනිසා ඇතැම් වැදගත් තොරතුරු ගිලිහී තිබෙන බව මහා වංශය පරිශීලනය කිරීමෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. මෙය මහා වංශයේ තිබෙන දුර්වලතාවයක්. අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගෙන මහා වංශය රචනා වී තිබීම එහි දකින්න තිබෙන තවත් දුර්වලතාවයක් අඩුපාඩුවක් විදියට හඳුනා දෙන්නට පුළුවන්. ඇතමුන් චෝදනා කරන්නේ මහා වංශය අනුරාධපුර රාජධානිය සහ අනුරාධපුරය අවට පමණක් කේන්ද්‍ර කරගෙන රචනා වූ කෘතියක් බව. එනිසා එකල පැවති ප්‍රාදේශීය රාජධානි පිළිබඳව තොරතුරු ප්‍රමාණවත් ලෙස මහා වංශය තුල අන්තර්ගත වන්නේ නැහැ. මහා වංශය තුල ප්‍රාදේශීය රාජධානි උප රජවරු පිළිබඳව සඳහන් වන කාරණා ප්‍රමාණාත්මකව නැති බවයි මහා වංශයට එල්ලවන චෝදනාවක් වන්නේ. මෙය මහා වංශයේ තිබෙන දුර්වලතාවයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. මා මේ වන විට මහා වංශයේ තිබෙන දුර්වලතා කිහිපයක් කතා කළා. ආගමික ඉතිහාසයට වැඩි ඉඩකඩක් ලබා දී තිබීම නිසා දේශපාලන කරුණු ප්‍රමාණාත්මකව සඳහන් නොවන බවයි මා කීවේ. ඉන්දියානු ඉතිහාසයේ බෞද්ධ වාර්තා තොරතුරු තිබෙන නිසා මහා වංශයේ මුල් පරිච්ඡේද පහම ඉන්දියන් ඉතිහාසයට යොමු කිරීම මෙහි තිබෙන දුර්වලතාවයක් ලෙසයි මා කතා කළේ. තුන්වන කාරණයේ විදිහට මා කීවේ දුර්වලතා අතර මහා වංශ කතුවරයාගේ පෞද්ගලික රුචි අරුචිකම් අනුව ඇතැම් සිද්ධි වාර්තා කර තිබෙන බව. හතරවන දුර්වලතාවයක් විදිහට මා කතා කළේ මහා වංශයට මූලාශ්‍රවල පැවති ඇතැම් කරුණු සංක්ෂිප්ත කරන්නට යෑමෙන් වැදගත් තොරතුරු රාශියක් මහා වංශයෙන් ගිලිහී තිබෙන බව. පස්වන හේතුව විදිහට මා කතා කළේ මහා වංශයේ තිබෙන දුර්වලතා අතර පස්වන දුර්වලතාවයක් විදිහට මම කතා කළේ
අනුරාධපුර රාජධානියට සමකාලීනව පැවති මෙරට ප්‍රාදේශීය රාජධානි උපරාජධානි පිළිබඳව තොරතුරු මහා වංශය තුල අන්තර්ගත නොවන බව. ඒ වගේම මහා වංශයේ තිබෙන තවත් දුර්වලතාවයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ මහා වංශයේ තිබෙන තවත් දුර්වලතාවයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ මහා විහාරයට පක්ෂපාතී වූ රජවරු පිළිබඳව වැඩිපුර විස්තර කරන්නට මහා වංශ කතුවරයා පෙළඹී තිබෙන බව. මහා විහාර පාර්ශවයට ලෙන්ගතුව කටයුතු කළ දේවානම්පියතිස්ස, දුටුගැමුණු, කූටකන්නතිස්ස වැනි රජවරු මහත් වඩා හොඳින් වර්ණනා කරන මහා වංශ කතුවරයා, වඩා අභිරුචියෙන් වර්ණනා කරන මහා වංශ කතුවරයා මහා විහාරයේ කෙරෙහි යහපත් ආකල්පයක් නොදැක්වූ මහසෙන් වැනි රජවරුන් පිළිබඳව සඳහන් කරන්නේ තාම උදාසීන ආකල්පයකි. මහා වංශයේ කතුවරයා මහසෙන් රජතුමාට අවසන් පරිච්ඡේදයේ වෙන් කර තිබෙන අතර මහා වංශ කතුවරයා මහසෙන් රජතුමා පිළිබඳව අවසන් කරන්නේ එතුමා බොහෝ පින්මෙන්ම බොහෝ පෞද රැස් කරගත් පාලකයෙකු බව පවසමින් එලෙස මහා වංශය තුල මහසෙන් රජතුමා බොහෝ පින්මෙන්ම බොහෝ පෞද රැස් කරගත් පාලකයෙකු බව සඳහන් කිරීමට හේතු වී තිබෙන්නේ මහසෙන් රජු මහා විහාර පාර්ශවයට විරුද්ධව කටයුතු කිරීමයි. එමෙන්ම දුටුගැමුණු චරිතය හා ඔහුගේ කාර්ය සංසිද්ධීන් වර්ණනා කිරීමට මහා වංශය තුල පරිච්ඡේද 37න් පරිච්ඡේද 11ක්ම වෙන් කර තිබීම නිසා දුටුගැමුණු චරිතය අනවශ්‍ය ලෙස හුවා දක්වන්නටත් කාවන්තිස්ස, සද්ධාතිස්ස වැනි රජවරුන්ගේ වැදගත්කම යටපත් කිරීමත් මහා වංශය තුල තිබෙන තවත් අඩුපාඩුවක් විදියට හඳුනා ගන්නට පුළුවන්. මා ඔබට කීවේ දීප වංශ කතුවරු දුටුගැමුණු රජතුමා පිළිබඳව ගාථා 16කින් පමණක් විස්තර කර තිබෙන මුත් මහා වංශ කතුවරයා සිය කෘතියේ වීරයා බවට දුටුගැමුණු රජු පත් කර ගැනීම නිසාම අනෙක් පාලකයන්ට එමගින් යම් අසාධාරණයක් සිදුවීමද මහා වංශයේ තිබෙන අඩුපාඩුවක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මහා වංශය පිළිබඳවයි මා අද සාකච්ඡා කළේ. මහා වංශය පිළිබඳව සාකච්ඡා කරද්දී මම කාරණා කිහිපයක් කතා කළා. මහා වංශයේ මෙරට දේශපාලන ඉතිහාසය ගොඩනගා ගන්න උදව් වෙනවයි කියලා මම ඔබට කීවා. ඒවා තහවුරු වෙන අභිලේඛන හමු වෙනවයි කියලා මම ඔබට කිව්වා. විශේෂයෙන්ම මහා වංශය සඳහන් කරුණු තහවුරු කරන්න පුළුවන් අභිලේඛන, දේශපාලන තොරතුරු තහවුරු කරන්න පුළුවන් අභිලේඛන වලින් තොරතුරු හමු වෙනවා. මහා වංශයේ ආගමික හා සංස්කෘතික තොරතුරු බොහෝමයක් අභිලේඛන වලින් තහවුරු වෙනවා. මහා වංශයේ සඳහන් වෙන ඇතැම් තාක්ෂණික තොරතුරු රුවන්වැලි සෑය වැනි විශාල ස්තූප කර්මාන්තයේ පිළිබඳව කරන ලද කැණීම් වලින් තහවුරු වෙනවා. ඒ වගේමයි මහා වංශයේ සඳහන් වෙන දුර්වලතා ගැනයි මා අවසාන වශයෙන් කතා කළේ. මා දුර්වලතා කිහිපයක් කතා කළා. මෙවැනි දුර්වලතා තිබුණත් මහා වංශය ලක් ඉතිහාසයේ ගොඩනැගීමේ කාර්යභාරයේදී මෙරට අවුරුදු 2500කට වැඩි අඛණ්ඩ ඉතිහාසයේ ගොඩනැගීමේදී අපට උපකාර වන සුවිශේෂ පාලි වංශ කතාවයි මෙය මේ වන විට වෙළුම් 6ක් දක්වා රචනා වී තිබෙනවා. අද දවස දක්වාම අඛණ්ඩ රචනා වෙන වංශය ඉතිහාසයේ ගොඩනැගීමේ කාර්යභාරයේ සුවිශේෂී දායකත්වයක් එකතු කළ පාලි වංශ කතාව ලෙස ඇගීමට ලක් කළ හැකි. එනිසා මා මෙතෙක් ඔබට වඩා වටිනා වංශ කතා දෙකක් පිළිබඳව විස්තර කළා. දීප වංශය සහ මහා වංශය. ඉදිරි දිනයක යලිත් මේ හා සමාන පාඩමකින් ඔබ සමග එක්වීමේ බලාපොරොත්තු ඇතිව මා නිහඬ වෙනවා. ඔබට බොහෝ ස්තුතියි. ආයුබෝවන්.